අයිබෝවන් සුබුදැසනක් වාසනාවන්ත ජයග්‍රහී දවසක් ප්‍රාර්ථනා කරන ඔබට ඔබ එකතු වෙන්නේ 7 වෙනි පැය සමකේ. දැන් අපි දන්න කාරණාව මේ දිනවල කොරෝනාව දැඩි ලෙස ව්‍යාප්ත වෙනවා. ඊයේ දවසෙත් මරණ 171ක් වාර්තා වුණා. ආසාදිතයන් 3000කට වැඩි පිරිසක් හමු වුණා. මේ තත්ත්වයට එක්ක විශේෂයෙන්ම රටේ දැන් ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව කටයුතු කළ යුතුයි, නීතියට ගරු කළ යුතුයි. නීතිය හසුරුවන තැන් පොලිසිය පිළිබඳව පසුගිය දවස්වල කතාබහ සිද්ධ කරනකොට පොලිසිය පැත්තෙන් ලැබුණු අලුත්ම තොරතුරු තමයි අලුත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමෙක් පත් වුණා. ඉතින් අද දවසේ අපි අපේ කතාබහ ඒ වෙනුවෙන් වෙන් කරන්න හේතුව අභිනව පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමන් සමග එතුමන්ගේ පළමු රූපවාහිනී සාකච්ඡාව මාධ්‍ය සාකච්ඡාව මේ විදිහට ආරම්භ කරන්න අපි සූදානම්. අපි සුබෝදෑසනක් කියලා ඔබතුමන්ව පිළිගන්නවා. පොලිස් මාධ්‍ය අධ්‍යක්ෂ සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහත්මයා අද අපිත් එක්ක 7 වෙනි පැයට එකතු වෙන මේ කතා බහ වඩාත් අර සුහද කතා බහක් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඒකට හේතුව තමයි දැන් ඔබතුමන් මේ තනතුරට පත් වුණාට පස්සේ සිද්ධ කරන පළමු රූපවාහිනී වැඩසටහන අද දවස් අපිට ගෞරවයක් සහ අපිට ආඩම්බරයක් ස්වාධීන රූපවාහිනී විදිහට මේ සාකච්ඡාව පවත්වන්න ලැබීම පිළිබඳව දැන් තල්දුව මහත්තයා මේක බොහොම අභියෝගාත්මක තනතුරක්. අපි දැක්කා ඉතිහාසෙත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරු හිටියා. අපි කියන්නේ අර පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තමයි පොලිසියේ ගෞරවය පිළිබඳව නැත්නම් පොලිසිය ගැන තියෙන මහජන විශ්වාසය රැකගන්න චරිතය. පොලිසියේ තොරතුරු නිවැරදිව ජනතාවට සමීප කරන්නේ කොහොමද දැනෙන්නේ මේ අලුත් තනතුර? ඇත්තටම ඔබ කිව්වා වගේ නජිත් ශ්‍රී ලංකා පොලිසියේ මාධ්‍ය ප්‍රකාශක තනතුර තාම අභියෝගාත්මක තනතුරක්. මොකද මේක මීට කලින් කටයුතු කළේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහත්මයා. එතුමා තාම සාර්ථක ලෙස මේක පවත්වාගෙන ගියා. මුලින්ම මම ඇත්තටම එතුමාට ස්තුතිවන්ත විය යුතුයි. ශ්‍රී ලංකා පොලිසියේ තියෙන අනන්‍යතාවය සහ අභිමානය මහජනතාව අතරට රටට ගෙනියන්න එතුමා කරපු කාර්යභාරය. ඉතින් මම එතුමාගෙන් තමයි මේ බැටන් එක බාරගත්තේ. මම හිතනවා ශ්‍රී ලංකා පොලිසිය කියන්නේ විශාල ආයතනයක්. මේ විශාල ආයතනය ඒ වගේම තමයි දෛනිකව තොරතුරු එක්රැස් වෙන දෛනිකව විශාල තොරතුරු සංඛ්‍යාවක් බෙදා හැරීමට හැකියාව තිබෙන ආයතනයක්. එතකොට මේ තොරතුරු සංකලනය කළා මහජනතාව අතරට යන්න ඕන ඒ අවශ්‍ය තොරතුරු කල්පනාකරණය කළා පොලිසියේ ප්‍රතිරූපය මගේ ප්‍රධාන අරමුණ වෙන්න ඕනේ ඒක පොලිසියේ ප්‍රතිරූපය ගොඩ නැගෙන ආකාරයට කටයුතු කරන එක තමයි මට තියෙන අභියෝගය. ඒ නිසා මම හිතනවා අභියෝගාත්මක තනතුරක්. නමුත් මේ අභියෝගය මම බාර අරගෙන මම ඉදිරියට කටයුතු කරන්න තමයි අදහස. තල්දුව මහත්මයා මේ දැන් රටේ ජනතාව හිතන්නේ පොලිස් නිලධාරියෙක් වහම මේ පොලිස් මහත්තයෙක් කියලා හිතුවහම අර දැන් අපි ගිහිල්ලා පොලිසියට පැමිණිල්ලක් කළාම පැමිණිලි පොතේ පැමිණිල්ල සටහන් කරගෙන ඒක ගැන විභාග කරන චරිතයක් කියලා. හැබැයි අද වෙනකොට දැන් ඉතිහාසයේ පොලිසියත් එක්ක දැන් අවුරුදු 100 ගණනක් ගත වෙලා පොලිසිය ස්ථාපිත වෙලා මේ ඉතිහාසයත් එක්ක අද වෙනකොට පොලිස් නිලධාරියාගේ කාර්යභාරය මොකද්ද? පොලිසියේ විවිධ කොට්ටාස අපි දකින පරිසර කොට්ටාසේ පවා තියෙනවා. දැන් පරිසරය සුරකින්නත් පොලිසිය කැප වෙලා ඉන්නවා. ඔව් ඇත්තටම පොලිසියේ කාර්යභාරය කියන්නේ මහා විශාල කාර්යභාරයක් නේද? මම කලින් කිව්වා වගේ මේක අපි මොකද රාජ්‍ය ආයතනයක් විදිහට ඊටාම පැරණි ආයතනයක්. අවුරුදු 155ක විතර ඉතිහාසයක් තියෙන ආයතනයක්. මොකද මුලින්ම නීතිය හා සාමය ක්‍රියාත්මක කරන්න ලංකාවේ බිහිවෙච්ච ආයතනයක් විදිහට මේ ඉතිහාසයේ පුරාම මේ රටේ මහජනතාව වෙනුවෙන් විශාල කාර්යභාරයක් කරපු ආයතනයක්. මේක ක්‍රමානුකූලව ඒ කාල සීමාවල් වල කාලවකවානු වල සමාජයේ ඇතිවෙච්චි ලෝකයේ ඇතිවෙච්චි විවිධ විපර්යාසයන්ට භාජනය වෙමින් ඒකට අනුගත වෙමින් කාලානුරූපීව යම් වෙනස් වීම් වලට භාජනය වෙලා පැමිණි ආයතනයක්. ඒතර මේකේ කාර්යභාරය අති විශාලයි. මොකද සියලුම කටයුතු වලදී තාම වැදගත් වෙන්නේ රටක ආරක්ෂාව කියන කාරණේ. එතකොට මේ රටේ ආරක්ෂාවට අපි මිනිසුන්ගේ ජීවිත හා දේපල ආරක්ෂා කරන්න. මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් මූලිකම කැපවෙච්ච ආයතනය. එතකොට වර්තමානයේ වන විට ශ්‍රී ලංකා පොලිසිය විදිහට අපි වර්තමානයට ගැලපෙන ආකාරයට අපි විශාල වැඩ කොටසක් කරමින් යනවා. එතකොට ඇත්තටම
බාර අප මුල් ප්‍රශ්නෙත් එක්ක මම මේක සම්බන්ධ කරනවා. මොකද අපේ කාර්යභාරය හරියට සමාජගත වෙන්නේ නැහැ කියන අදහසක් මට තියෙනවා. කියන්නේ අපි කරන අපේ වැඩ කොටස හරියට සමාජගත වෙන්නේ නැහැ කියන එක. ඉතින් මගේ මූලික කාර්යභාරය වෙන්නේ මෙන්න මේක සමාජගත කිරීම. මගේ අදහසත්. බොහෝ වෙලාවට මහ ජනතාව දකින්නේ අර පොලිසියට ගියාම පැමිණිල්ලක් ලියා ගන්නවා. පාරේතොට යනකොට අපි දකිනවා මේ විශේෂම රථවාහන පොලිසිය නිලධාරීන් ලොකු කැපකිරීමක් කරනවා. උදේ ඉඳන් හවස වෙනකන් ඒ වැඩ කටයුතු කරන හැබැයි ජනතාව දකින්නේ එච්චර ඊට එහා ගිය කටයුතු තියෙනවා. විශාල කාර්යභාරයක්. මේක මම හිතන්නේ මම පැහැදිලි කරන්නම්. මොකද අපේ පොලිසියේ කාර්යයන් දෙකක් තියෙනවා. එකක් තමයි අභ්‍යන්තර පරිපාලන ක්‍රියාදාමය. ඊට පස්සේ බාහිර මහජනතාවත් එක්ක සම්බන්ධ වෙන ක්‍රියාදාමය. මේ අභ්‍යන්තර පරිපාලන ක්‍රමවේදය තුළ විශාල පිරිස් පාලනයක් තියෙනවා. මොකද පොලිස්පතිතුමාට තියෙනවා සාමාන්‍ය නිලධාරීන්, පොලිස් නිලධාරීන්, ළඟට විශේෂ කාර්යබල කය නිලධාරීන් ඇතුළු සිවිල් නිලධාරීන් ඇතුළු ලක්ෂයකට අධික සංඛ්‍යාවකේ පිරිස් පාලනය. ඒ වගේම තමයි අපිට ලංකාව පුරාම විශාල දේපලක් තියෙනවා. චංචල සහ නිශ්චල දේපලක් මේ ආයතනය සතුව. ඒක පාලනය කිරීමේ කාර්යභාරය. මේක විශාල ක්‍රියාදාමයක්. මේක ඒක පැත්තක්. නමුත් අපිට මහජනතාව වශයෙන් මම හිතනවා මේ වැඩසටහනේ වැදගත් වෙන්නේ අභ්‍යන්තර ක්‍රියාදාමය නෙමෙයි බාහිර ක්‍රියාදාමය. ඒතර බාහිර ක්‍රියාදාමය වෙන්නේ ඇත්තටම මූලිකවම ගත්තොත් අපි විමර්ශකයෝ. පොලිස් නිලධාරීන් කියන්නේ විමර්ශකයෝ. එතකොට අපි පොලිස් විමර්ශකයෝ විදිහට ඊළඟට මේ රටේ අපරාධ වළක්වන පුද්ගලයෝ විදිහට ඒ ක්‍රියාදාමය තියෙනවා. ඒකට මූලිකවම අපි ගත්තොත් එම අපරාධ නීති විමර්ශනය සම්බන්ධව අපිට බලතල ලැබෙනවා අපරාධ නඩු විධාන සංග්‍රහය. අපරාධ නඩු විධාන සංග්‍රහයේ බලතල යටතේ අපි විමර්ශන පවත්වනවා. එතකොට ඒ සඳහා අපි පොලිසියේ සකස් කරගත සැකස්මක් තියෙනවා වර්තමානයේ වලට. ඒ සැකස්ම තමයි දැන් උදාහරණයකට මම කිව්වොත් අපිට තියෙනවා මේ පළාත් 9 අපි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු 9 දෙනෙක් පත් කරනවා පළාත් 9ට. ඊට අමතරව අපි නියෝජ්‍ය පොලිස්පතිවරු සෑම දිස්ත්‍රික්කයකටම අපි පත් කරනවා ඒ දිස්ත්‍රික්කයේ පොලිසියේ පරිපාලන කටයුතු සඳහා. සාමාන්‍යයෙන් ගත්තහම බොහෝ වෙලාවට තව තියෙනවා පොලිස් කොට්ටාශ කියලා. එතකොට සාමාන්‍යයෙන් ගත්තහම දිස්ත්‍රික්කයක පොලිස් කොට්ටාශ දෙකක් හෝ තුනක් තියෙන අවස්ථාවල් තියෙනවා. මේක සමහර වෙලාවට පළාතේ බස්නාහිර පළාත වගේ තැන්වලදී වෙනස් වෙනවා. එතකොට ඒකක් බාර වින්නවා එවැනි කොට්ටාශයක් බාර වින්නවා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙක් හෝ පොලිස් අධිකාරිවරයෙක්. එතකොට ඒ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා යටතේ නැවත ක්‍රියාත්මක වෙනවා සහකාර පොලිස් අධිකාරිවරු. ඔවුන් ඒ සහකාර පොලිස් අධිකාරි දිස්ත්‍රික්ක භාරව කටයුතු කරනවා. ඒතර ඔවුන් යටතේ තමයි පොලිස් ස්ථානාධිපතිවරු ක්‍රියාත්මක වෙන්නේ. මේක තමයි අපේ දුරාවලිය තියෙන්නේ. එතකොට පොලිස් ස්ථානාධිපතිවරයා යටතේ නැවත තියෙනවා පොලිස් ස්ථානයේ අනු කොටස් තියෙනවා. බහල ඇති අපරාධ අංශය, රථවාහන අංශය, විවිධ පැමිණිලි අංශය, මෙවැනි විවිධ අංශ ස්ථානාධිපතිවරයාට තියෙනවා. එතකොට මේ ක්‍රියාදාමය තමයි මූලිකවම තියෙන්නේ. එතකොට මේ ක්‍රියාදාමය තුළ තමයි ඔබ පොලිස් ස්ථානයකට පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න ගියාම ඒ පැමිණිල්ලක් බාරගත්තට පස්සේ ඒක විභාග කළා, විමර්ශනය කළා, අධිකරණ ඉදිරිපත් කරන ක්‍රියාදාමය අධීක්ෂණය වෙන්නේ මෙන්න මේ ක්‍රියාවලිය තුළ. එතකොට මේක ඇත්තටම සරල ක්‍රියාවලියක් නෙවෙයි. කෙනෙකුට පේන්න පුළුවන් පැමිණිල්ලක් දැම්ම පොලිසියට ගිහිල්ලා ඒ පැමිණිල්ල බාරගත්තා. ඊට පස්සේ සමහරට අධිකරණයට යනවා පේන්න පුළුවන් එහෙම. නමුත් මේකේ අපි පොලිසියට ඇවිල්ලා පැමිණිල්ලක් ඉදිරිපත් කරාට පස්සේ විශාල විමර්ශන ක්‍රියාදාමයක් තියෙනවා. ඉතින් මේක තුළ මේ පැමිණිල්ල මොකද දෛනිකව පොලිස් ස්ථානයකට එන එක පැමිණිල්ලක් නෙවෙයි. විශාල පැමිණිලි සංඛ්‍යාවක්. ඒතර මේ පැමිණිල්ල බාරගත්තට පස්සේ ඒ පැමිණිල්ල අපි බලන්න ඕන මොන මට්ටමේ පැමිණිල්ලක්ද? කියන්නේ පොලිසිය තුළ විමර්ශනය කළ අවසන් කළ හැකියාවක්ද? අධිකරණයට කරුණු වාර්තා කළ යුතුයක්ද? සමහරට මහා අධිකරණයට වාර්තා කර යුතු අපරාධයක් සම්බන්ධ දෙයක්ද කියන කාරණේ අඳුරගන්න. අඳුරගෙන අපි අවසානයේට මේ ගැන විමර්ශනයක් කරනවා. විමර්ශනය කරන්න කලින් අපි අධ්‍යයන කරන අතරතුර අපි අධ්‍යයන කරුණු වාර්තා කරනවා. කරුණු වාර්තා කළා මේ විමර්ශන කටයුතු කරනවා. එතකොට මේ විමර්ශන ක්‍රියාවලියේදී දැන් උදාහරණයක් විදිහට ගත්තාම මේක පුද්ගලයෙක් අපි හිතමු අත්අඩංගුවට ගත්තා කියලා. මේ අත්අඩංගුවට ගත්තාම මේකේ තියෙනවා අපි දකින්නේ අත්අඩංගුව වෙනින් විතරයි. නමුත් මේ අත්අඩංගුවට ගත්තට පස්සේ මේ පොලිස් නිලධාරි මහත්මයා සාමාන්‍යයෙන් වචන 800ක් මේ පොතක ලියන්න තියෙනවා ඔහුට. ඊට අමතරව සටහන් යොදන්න ඕන. ඒ වගේම ඔහුත් එක්ක යන අනිත් නිලධාරීනොත් සටහන් යොදන්න. මොකද අධිකරණ අවශ්‍යතාවයක්. විමර්ශන අවශ්‍යතාවයක්.
එතකොට ඒ පුද්ගලයෙක් අත්අඩංගුවට ගන්න විතරක් අපි දැක්කට ඒක පිටිපස්සේ තව විශාල ක්‍රියාවලියක් තියෙනවා. එතකොට ඒක හා සම්බන්ධුණු තවදුරටත් සමහර සැකකරුවා අත්අඩංගුවට ගන්න තියෙන්න පුළුවන්. තවදුරටත් විමර්ශකකට ඉදිරියට යන්න තියෙන්න පුළුවන්. සමහරට විද්‍යාත්මක සාක්ෂි හොයන්න වෙන්න පුළුවන්. සමහරට අධිකරණ වෛද්‍යවරයාට වාර්තා කැඳවීම වෙන්න පුළුවන්. ඉදිරිපත් කිරීම වෙන්න පුළුවන්. එවැනි ඒ කියන්නේ සමහරට රජයේ රස පරීක්ෂකවරයාට තොරතුරු ඉදිරිපත් කිරීමක් වෙන්න පුළුවන්. අපි නඩබවණ්ඩ අත්අඩංගුවට ගැනීමක් වෙන්න පුළුවන්. මේ අපරාධයක් සම්බන්ධයෙන් අපි කතා කරොත්. ඉතින් මේ ක්‍රියාදාමය එක පැමිණිල්ලක් සම්බන්ධ විශාල ක්‍රියාදාමයක්. ඉතින් මේක අපි ක්‍රියාත්මක කරන්නේ පොලිසිය දවසේ පැය 24 පුරාම දවස් 7ම. අපි නොනවති යන ගමනක් තියෙනවා. මේ නොනවති යන ගමනේ කෙනෙකුට අර අභ්‍යන්තරයේ ක්‍රියාදාමය පේන්නේ නැහැ. ඒක හරි අපි අනිත් එක තමයි මේ යුක්තිය පසඳලීමේ ක්‍රියාවලිය. ශ්‍රී ලංකා පොලිසිය කියන්නේ විශේෂ ආයතනයක්. ඒතකොට අපිට අධිකරණයකට අරගෙන යන්න බෑ වැරදි තොරතුරු. ඒතර අධිකරණයට අපි තොරතුරක් ඉදිරිපත් කරනවා නම් ඒ නිවැරදි තොරතුරු අරන් යන්න. එතකොට අපිට මේකේ කාර්යපටිපාටියේ පැහැදිලිව අපරාධ නෝන්දන සංග්‍රහය කියන වෙන්න මේ ආකාරයෙන් විමර්ශන කටයුතු සිද්ධ වෙන්න ඕනේ කියන කාරණේ. අපි පැමිණිල්ලක් ආවට පස්සේ අපි වරද අඳුර ගන්න ඕන. වරද තියෙනවා දණ්ඩ නීති සංග්‍රහයේ තියෙනවා. ඊට අමතරව තවත් අපරාධ නීතියට අදාළ 95 වල මේක තියෙනවා. අපි ඒක අඳුර ගන්න. ඊට පස්සේ වරද සංස්ථාපනය කරන්න අවශ්‍ය කරන සාක්ෂි ගොඩනගා ගන්න. ඒ සාක්ෂි අධ්‍යාපනයට ගැලපෙන ආකාරයට සාක්ෂි ගොඩනගා ගන්න. හොඳ නිහල් තඳු මහත්මයා දැන් මේ ඔය ආකාරයෙන් වැඩ කටයුතු සිද්ධ වෙන අතරදී අපි පහුගිය කාලය තුල දැක්ක විශේෂයෙන්ම පොලිසිය පාර්ශවයෙන් ඔය අත්අඩංගුවට ගන්න සැකකරුවන් සමහර වෙලාවට මරණයටපත් වීම පිළිබඳව වාර්තා වෙනවා. උන්ට අර දඬුවම් කිරීම දැඩි දඬුවම් ලබා දීම අර සැකකරුවන්ට සාමාන්‍යයෙන් දඬුවම් ලබා දීමක් සිද්ධ කෙරෙන්නේ නැහැ කියලා කිව්වට පොලිසිය ඇතුළේදී දඬුවම් ලබා දෙනවා. විවිධ හිරිහැර කරදවලට මුහුණ දෙන්න වෙනවා. මේ නිසා ජනතාවගේ පොලිසිය ගැන තිබ්බ විශ්වාසය පහුගිය කාලේ නැති වුණා කියලා කිව්වොත් ඔබතුමා කොහොමද මේක විග්‍රහ කරන්න? විශේෂයෙන්ම දැන් අපි දැක්කේ නිලධාරීන්ට එරෙහිව පියවර අරගෙන තියෙන පොලිසිය පාර්ශවයෙන්. හැබැයි ජනතාවගේ විශ්වාසය ටිකක් paludu වෙලා කියලා හිතෙන්නේ නැද්ද? නෑ මම එහෙම හිතන්නේ. මොකද ඒකට හේතුව මේ රටේ වැඩිපුර ඉන්නේ නීතිගරුක මහ ජනතාවක්. දැන් උදාහරණයක් ගමක් ගත්තොත් එහෙම ගමක අපරාධකාරයෝ ඉන්නේ බොහොම සුළු සංඛ්‍යාවක්. වැඩිපුර මේ ඇත්තටම මේ ශ්‍රී ලංකාවේ බොහෝ මිනිස්සු නීතිගරුකයි. නීතියට ගරු කරනවා. ඉතින් ඒ මිනිස්සුත් එක්ක පොලිසියේ එහෙම මං හිතන්නේ නැහැ පොලිසියට යම්කිසි විවේචනාත්මක ස්වරූපයක් තියෙනවා කියලා. සමහරලාට අපි ඇත්තටම අර කරන කාර්යභාරයට අමතරව අර ඒකේ සමාන පොඩි සුළු සිද්ධිය, කියන්නේ සිද්ධි කීපයක් අරගෙන ඒ සිද්ධිය තමයි ගොඩක් වෙලාවට වාර්තා වීම සිද්ධ වෙන්නේ. එතකොට ඒ වාර්තා වීමත් එක්ක තමයි පොලිසියේ ප්‍රතිරූපේ දිගහැරෙන්නේ. එතකොට ඒක නමුත් අපි කරන අනිත් කාර්යභාරය පේන්නේ නැහැ. ඒ නිසා මම හිතන්නේ පොලිසියට එවැනි මේ එම මාත්‍යයක් ඇති වෙලා මිනිස්සු සාමාන්‍යයෙන් දැන් ඔබතුමා කිව්වා වගේ කියනවා පොලිසියට මෙහෙම පොලිසිය ගැන අංශ ප්‍රසාදයක් තියෙනවා කියලා කාරණය. නමුත් නීතිගරුක මහ ජනතාව එහෙම මම හිතන්නේ එහෙම මතයක් දාන්න විතර. ඒකට හේතුව ඔවුන් හැමතිස්සෙම නීතිගරුක අය නීතියට ගරු කරනවා. නීතියට ගරු කරනවා. ඒ නිසා ඔය අතරේ මේ පොලිස් මාතෘකාශතුමා අපේ සමාජයේ සුලභ සිදුවීම් කියන්නේ දැන් ජනතාව තමයි මේ දේ කියන්නේ. අපි දකිනවා සමාජ මාධ්‍ය ජාලවලත් මේ තොරතුරු සංසරණය වෙනවා. විශේෂයෙන්ම දැන් සැකකරුවෙක් අත්අඩංගුවට ගන්නවා, ආයුධ පෙන්වන්න ගෙනියනවා. ආයුධ පෙන්වන්න ගෙනිච්චාම ඇතිවෙච්ච මේ අර්ගලයක් ගැටුමක් හින්දා දෙපාර්ශ්වය අතර වෙඩි හුවමාරුවක් සිද්ධ වෙලා අවසානයේදී අපරාධකරුවෝ මිය යනවා. අර මේක සුලභ කාරණයක්. මේක නිකන් අර නාට්‍යයක්ද කියලා හිතෙන තරමටත් පහුගිය කාලේ බොහෝ දෙනෙක් සඳහන් කළා. ඇත්තටම එහෙම දේවල් වෙනවද? ඔය අපරාධකරුවෝ ආයුධ පෙන්වන්න ගියාම එහෙම වෙනවද? අපි කතා කරන්නේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමන්, අභිනව පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමන් කර ඔබතුමාව අපහසුතාවයටපත් කරනවා නෙවෙයි. නමුත් අර මේ දේවල් ජනතාවගේ හිතේ තියෙන දේවල්, ජනතාවගේ ප්‍රශ්න මේ අර සැබෑවට මෙහෙම දේවල් සිද්ධ වෙන්න පුළුවන්ද කියන කාරණාව. නෑ මෙහෙම අපි සාමාන්‍යයෙන් ගත්තාම ශ්‍රී ලංකා පොලිසිය වාර්ෂිකව විවිධ කාරණාවලට මිනිස්සු අත්අඩංගුවට පත් වෙනවා. මං හිතන්නේ ලක්ෂ 7-8ක ප්‍රමාණයක් අපි අත්අඩංගුවට ගන්නවා. කියන්නේ විවිධ කාරණාවලට රට වාහන වැරදි වෙන්න පුළුවන්, විවිධ වැරදි වෙන්න පුළුවන්. ඉතින් එවැනි කාරණයකදී මොකද මේ අපරාධකාරයෝ කියන අපි ඇත්තටම අපරාධකාරයොත් එක්කනේ ගැටෙන්නේ. මේ අපරාධකාරයොත් එක්ක ගැටෙන අවස්ථාවක අපි කිසි ඒ පොලිස් නිලධාරියත් මොකද අපරාධකාරයා කියන පුද්ගලයා අපි කියන විදිහට නීතියටම යටත් වෙලා ඉන්නේ නැහැ. එතකොට ඔහු සමහරලාට පොලිසියත් එක්ක සමාජයට ගැටුමක් ඇති කරගත්ත වෙන්න පුළුවන්. ඉතින් ඒ අවස්ථාවක යම්කිසි සිදුවීමක් සිදු වුණොත් ඒ සිදුවීමට අදාළව නීතියක් තියෙනවා. ඒක මොකද දැන් සංග්‍රහයේ තියෙනවා පුද්ගලයෙකුට මොකද විමර්ශන කරන පුද්ගලයා හැමතිස්සෙම අභියෝගයකට මුහුණ දෙනවා.
මේක කවුරුත් දකින්නේ නැහැ. ඔහු ජීවිත අභියෝගයට මුහුණ දෙනවා හැමතිස්සෙම. සැකකරුවෙක් අතර අපරාධකාරයෙක් බරපතල අපරාධකාරයෙක් අතර ගන්නකොට අභියෝගයකට මුහුණ දෙනවා. මේ අභියෝගය SMS අභියෝගයක් නෙවෙයි. ඒක ඔහුගේ පවුල දක්වා යන අභියෝගයක්. එතකොට මේ අභියෝගෙදී යම්කිසි ආකාරයක අපි හිතමු යම්කිසි සිදුවීමක් සිදු වුණා. අත්අඩංගුවට ගන්න අවස්ථාවක හෝ යම්කිසි කාරණයකදී. ඉතින් ඒකට අදාළව නීතියක් තියෙනවා රටේ. ඒතර ඒ නීතිය තුල ඒ කාරණය යුක්ති සහගත සාධාරණද කියන එක කියන්න අවස්ථාව තියෙනවා. එතකොට අපි ශ්‍රී ලංකා පොලිසියේ මේ වෙච්ච හැම ඕනම සිද්ධියක ඒක අපි නීතියට එකතු කරලා තියෙනවා. නීතිය ළඟට ගිහිල්ලා තියෙනවා. සහ මේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවම දැන් ওই වගේ සිද්ධියක් සමාජයට හෙළිදරව් වෙනකොට මාධ්‍ය ප්‍රකාශකවරයා කියන තනතුර බොහොම වැදගත්. මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍යයට සිදු කරන ප්‍රකාශය හරහා තමයි අර ජනතාව විශ්වාස කරන්නේ මේ දේ ඇත්තක්ද නැත්නම් මේ ගොතපු කතාවක්ද කියන කාරණාව. ඉතින් ඔබතුමාගේ ඉදිරි වගකීම බොහොම බැරෑරුම් සහ මේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ වගකීම මොකක්ද ඇත්තටම ඔබතුමන් දැන් හඳුන්ගෙන තියෙන විදිහට අලුත් තනතුරේ වැඩ අර බාර අරගෙන දැන් දිනක් දෙකක් ගත වෙලා තියෙන කාල සීමාව. ඔව් ඇත්තටම මගේ වගකීම වෙන්නේ මේ පළවෙනි කාරණය තමයි මම කිව්වේ පොලිසිය ප්‍රතිරූපේ මම සමාජයට ඉදිරිපත් කළ යුතුයි. දෙවෙනි කාරණය තමයි අපි මහජනතාවට සැබෑ තොරතුරු ඉදිරිපත් කළ යුතුයි. ඉතින් ওই කාරණා දෙක තමයි මගේ මූලික කාරණේ වෙන්නේ. මොකද අර මම කලින් කිව්වා වගේ දැන් අර මුලින්ම සඳහන් කරපු එකේ මට ඇත්තටම තව කොටසක් පොඩ්ඩක් අමතක වුණා. අර පොලිසියේ අමතක වුණා නෙමෙයි මට ඒක කියන්න මම හිතනවා මම කියන එක හොඳයි කියලා. මොකද මහජනතාව දැනගන්න ඕන. දැන් අර පොලිසියේ ව්‍යුහය සම්බන්ධයෙන් අපි කතා කරගෙන යනකොට පොලිසියේ ව්‍යුහයේදී අපි තවත් දැන් මම කතා කරේ අර ශේෂ්ත්‍රයේ තියෙන කොටස් ටික. දැන් ඊට අමතරව අපේ තියෙනවා තව දැන් පොලිස් කොට්ටාශ වශයෙන් ගත්තොත් 44ක්. ඊට අමතරව තව තියෙනවා අපේ ක්‍රියාකාරී කොට්ටාශ කියලා 75ක් විතර. මොකද මේවට සහාය දක්වන උදාහරණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තස්තමද්දන විමර්ශන කොට්ටාශ මේ වගේ තව විමර්ශන කොට්ටාශ තියෙනවා. එතකොට මේ වගේ දැන් වර්තමානයේ තව මේක වැඩි වෙනවා. නමුත් මේ වගේ විමර්ශන කොට්ටාශක් තියෙනවා. ඒතර අපි කොට්ටාශවල තව දැන් උදාහරණයකට ඔබ දන්නවා කොළඹ තියෙනවා කොළඹ අපරාධ විමර්ශන කොට්ටාශය. එතකොට බස්නාහිර පළාත් තුළ අපි උතුර සහ දකුණේ තව මෙවැනි අපරාධ විමර්ශන කොට්ටාශ ආරම්භ කරලා තියෙනවා. ඊට අමතරව තව කොට්ටාශවල ඒ කියන්නේ වෙනත් පොලිස් කොට්ටාශවල තියෙනවා කොට්ටාශ අපරාධ විමර්ශනක අංශය කියලා එකක්. ඉතින් මේ එවැනි විවිධ විමර්ශන කොට්ටාශ හරහා මහජනතාවට අවශ්‍ය කරන අපරාධ විමර්ශනයේ සහාය දැක්වීම සඳහා නිර්මාණය කරගත්තු මේ කොටසක් තියෙනවා. ඒතර මේක හරහා අපි කල්පනා කරන්නේ ඇත්තටම මහජනතාවට කියන්නේ සාමකාමී නීතිගරුක මහජනතාවට කොහොමද නිදහසේ ජීවත් වෙන්න අවශ්‍ය පරිසරය සකස් කරන්නේ. ඒතට ඒක කරනකොට අපිට එනවා අභියෝගයක්. ඒක පොලිස් නිලධාරීන්ගේ අභියෝගය බාර ගන්න තියෙනවා. ඒක සාමාන්‍යයෙන් බාහිර මම එකයි කිව්වේ මේක අපේ කාර්යභාරය කියන කොටස. මොකද ඒක කෙනෙකුට පේන්නේ නැහැ. මොකද අපරාධකාරයෙක් නැත්නම් අපි හිතමු ජාත්‍යන්තර මද්ද්‍රව්‍ය ජාලයේ ඉන්න පුද්ගලයෙක්. ඔහු විශාල මුදල් සංසරණයත් එක්ක ජීවත් වෙන පුද්ගලයෙක්. සහ විවිධ සම්බන්ධතා තියෙන විවිධ ජාත්‍යන්තර සම්බන්ධතා ඒවා සාමාන්‍යයෙන් ඔවුන් රටක් වුණත් එකත් හැප්පෙන්න පුළුවන් විදිහේ විශාල ජාලයක්. එතකොට මේකත් එක්ක හැපෙන්න ඉදිරිපත් වෙන මේ පොලිස් නිලධාරියා අපේ සමාජයේ සම්බන්ධ සමහර විට ගම්බද ප්‍රදේශයකින් පැමිණි පොලිස් කොස්තාපල්වරයෙක් වෙන්න පුළුවන්. එතකොට ඔහු මේ අභියෝගයත් එක්ක තමයි මේ ගැටෙන්නේ. ඒක මං කලින් කිව්වාගේ ඔහුගේ පවුල ඔහුගේ සියලු දේත් එක්ක යන්නේ. ඔහුගේ බිරිඳ වෙන්න පුළුවන්. එයා ඊළඟට ඔහුගේ දරුවන් වෙන්න පුළුවන්. මේ සියල්ල කරා මේ තර්ජනය තියෙනවා. ඒතර මේ තර්ජනයත් එක්ක තමයි මේකට ඉදිරිපත් වෙන්නේ. එතකොට මේක මිනිස්සු දකින්න අඩුයි. මේක කෙනෙක් කියන්න පුළුවන් මෙහෙම ඇල්ලුවේ නැහැ, මෙහෙම ඇල්ලුවේ නැහැ, මෙහෙම ඇල්ලුවේ නැහැ කියලා වගේ කියන්න පුළුවන්. නමුත් අපි විශාල ප්‍රමාණයක් අපි අත්අඩංගුවට ගැනීම කරනවා. නමුත් දැන් උදාහරණයකට මේක මේ අර ඔබතුමා කිව්වා වගේ කලින් නජිත් අර කෙනෙක් කියන්නේ මේ අර නොකරපු පැත්තක් ගැන කතා කරනවා. නමුත් අපේ දැන් අර මම කිව්වා වගේ පැය 24 පුරාම අපි ක්‍රියාත්මක කරන ආයතනයක් විදිහට අපි දැන් මෙහෙම හිතුවොත් දැන් පාපන්දුවකට අපි පුද්ගලයාකට කිව්වොත් පස්සරයක් පහර දෙන්න කියලා ඒකේ වර්ධින්න තියෙන ප්‍රමාණය සම්භාවිතාවය 5 අවස්ථාවක් තියෙනවා. නමුත් අපි 25 වතාවක් මේකට පහර දෙන්න කිව්වොත් වැරදීමේ සම්භාවිතාවය තියෙන 25 වතාවෙන් කොටසක්. එතකොට පොලිස් නිලධාරියා කියන්නේ දවස් 7 පැය 24 පුරාම දවස් 7 කටයුතු කරන විශාල ශේෂ්ත්‍රයේ තියෙන විශාල ක්‍රියාදාමයන් එක්ක ජීවත් වෙන කොටසක්. එතකොට මොවුන්ගේ ක්‍රියාකාරකම් වැඩි. දැන් උදාහරණයකට උදේ
කාර්යාලයකට ඇවිල්ලා හවස විවේකය වාර්තා කරලා යන වෙනත් රජයේ නිලධාරියෙක් වෙන්න පුළුවන්. සමහර විට ඔහුගේ සත්‍යන්ත නිවාඩුව ගත කරන රජයේ නිලධාරියෙක් වෙන්න පුළුවන්. අපි එහෙම නෙවෙයි. අපි මේ එක දිගටම අපේ ක්‍රියාකාරකම් අනිත් ඒ ඉවනි ආයතන වලට සාපේක්ෂව විශාල ප්‍රමාණයක්. අනිත් එක අපේ ක්‍රියාකාරකම් තියෙන්නේ විවෘත පරිසරයේ. ශේෂ්ත්‍රයේ තියෙන්නේ. ඒව එතකොට ඒක පොඩි ළමයාගේ සිට සියලු දෙනාම ඇහැ දකින්න දෙයක්. රථවාහන රාජකාරියන් නිලධාරියා ඔබ උදේ දැක්කොත් හවස වෙනකලුත් ඉන්නවා. ඒතර ඔහු හැසිරෙන ප්‍රමාණය සමහරට ඔබ වාහනේ නතර කරලා වාඩිලා ඉන්නකොට ඔබට පේනවා. ඔහු කොහොමද කටයුතු කරන්නේ කියලා. සමහර විට මම වාඩි වෙලා ඉන්නකොට වාහනේ මම දැක්කහම සමහරට පොලිස් නිලධාරියාගේ කටයුතු කරන ආකාරය පිළිබඳ මම එතන ඉඳන් යම්කිසි උපකල්පනයකට එනවා මොහු සමහරට මේ වැරදි මේක කරනවා කියලා. මෙහෙම මේ විදිහට නෙමෙයි මේක කරන්න තිබුණේ කියලා. ඒ මට දැනෙන දේ මොකද මම ඉන්නේ වාහනේ ඇතුලේ. නමුත් පොලිස් නිලධාරියා එතන රථවාහන පාලනයක් හෝ යම්කිසි දෙයක් කරන්නේ ඔහුගේ අතේ තියෙන ගමන් කතනයත් එක්ක සම්බන්ධ වෙලා ඔහු අනිත් ආයතනත් එක්ක අනිත් තැන් එක්ක සම්බන්ධ වෙලා ඒවට ගැළපෙන ආකාරයට තමයි ඔහු ඉන්න තැන රථවාහන සුරවන්නේ. ඒතර කෙනෙක් මේ විචින කරන්න පුළුවන් මොකද්ද මේ රාලහම කරන්නේ කියලා. එයාට හිතෙන්න පුළුවන්. නමුත් ඔහු දන්නේ නැහැ අනිත් තැන්වල තියෙන මේකත් මේ ස්ථානයට අනිත් තැන්වල ස්ථානත් එක්ක තියෙන සම්බන්ධතාවය. පැහැදිලි. අන්න ඒ වගේ. ඉතින් ඒ වගේ පොලිස් නිලධාරියාගේ මේ කාර්යභාරය හරිම දුෂ්කරයි. ඒ වගේම තර්ජනාත්මකයි. නමුත් අපි මේක කරගෙන යනවා. කරගෙන යනවා කියන්නේ අපි මම කිව්වා අවුරුදු 250ක් තිස්සේ මේ සියලු අභියෝග වලට හැලහැප්පීම් වලට මුහුණ දීලා අපි මේ කටයුතු ඉතා සාර්ථකව කරනවා කියන එක තමයි අපි මගේ අවබෝධය. හොඳයි. තව බොහෝ දේ කතා කරන්න තියෙනවා. අද දවසේ 7 වෙනි පැයේ එකතු වෙන්නේ අභිනව පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමන්. එතුමන් පොලිස් මාධ්‍ය කොට්ටාසේ අධ්‍යක්ෂකවරයා විදිහට කටයුතු කරනවා. ඉතින් නිහාල් තල්දුව මහත්මයා එතුමා නීති වෘත්තියටත් ඇතුල් වෙලා තියෙනවා නීතිඥවරයෙක්. ඉතින් ඒ දැනුමත් එක්ක ඒ කටයුතුත් එක්ක තමයි මේ අලුත් තනතුරේ වගකීම් ඉටු කරන්න පෙළ ගැහෙන්නේ. අපි සූදානම් විරාමයක් ලබා ගන්න. විරාමයෙන් පස්සෙත් එකතු වෙමු 7 වෙනි පැයේ සමගින්. ඔබ නැවතත් එකතු වෙන්නේ 7 වෙනි පැයේ සමගින්. අද 7 වෙනි පැයේ නියෝජනය පොලිස් මාධ්‍ය අධ්‍යක්ෂ එවැගේම පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහත්මයා. එතුමා අද දවසේ පළමු වරට මේ අලුත් තනතුරත් එක්කම රූපවාහිනී සාකච්ඡාවකට සහභාගී වෙන්නේ. ඒ නිසාම තල්දුව මහත්තයා හිතුවා මේ කතාබහ වඩාත් සුහද කතාබහක් බවට පත් කරගන්න. දැන් ඔබතුමාගේ ඉතිහාසයේ බොහෝ දෙනෙක් දන්නේ නැතුව ඇති රටේ ජනතාව දැන් අලුත් චරිතයක් විදිහට ඔබතුමාව දකින්න. දැන් පහුගිය කාලේ අපි දැක්කේ අජිත් රෝහණ මහත්තයාවනේ. හැබැයි දැන් දකින්න වෙන්නේ ඔබතුමාව. ඉතිහාසය දැනගන්න කැමති. කොහොමද පොලිසියට සම්බන්ධ වෙන්නේ? ඇතරම මේ නජිත් මම පොලිසියට සම්බන්ධ වෙන්නේ මම කාලේ ඔබට මතක ඇති එක්තරා කාලයක් ඒ කියන්නේ 1980 දශකයේ අගභාගයේ රටේ යම්කිසි ගැටලුකාරී තත්ත්වයක් තිබුණා. ඒ කාලේ මම ඇතරම විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් විදිහට අධ්‍යාපනය ලබාගෙන හිටියේ ජවතුපුර විශ්වවිද්‍යාලයේ. පාසල ගැන සඳහන් කළා. පාසල මම ගාල්ල රිෂ්මන් විද්‍යාලය අධ්‍යාපනය වගේම පළාත ගාල්ල. ඊට පස්සේ රිෂ්මන් විද්‍යාලයේ මම විශ්වවිද්‍යාලයට තේරුණා ජාතික විශ්වවිද්‍යාලයට. ඒ අතරතුර මම ශ්‍රී ලංකා නීති විද්‍යාලයේත් මම නීති හදාරමින් ඉන්න අතරතුර තමයි මම පොලිසියට සම්බන්ධ වෙන්නේ 1992. ඒ කියන්නේ මම මේ අධ්‍යාපන ආයතන දෙකේ අධ්‍යාපනය හදාරමින් ඉන්න කාල සීමාවේ. එතකොට 1992 පොලිසියට සම්බන්ධ වෙලා තරම පොලිස් පරීක්ෂකවරයෙක් විදිහට මම සම්බන්ධ වෙනවා. ඊට පස්සේ උසස් වීම මම පොලිස් පරීක්ෂක ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලයන්ට උසස් වෙනවා. මේ කාල සීමාව තුළ මම ආයතන රාශියක වැඩ කරනවා. ඒ කියන්නේ උදාහරණයකට කොළඹ ප්‍රදේශයේ කොල්පිටිය වගේ පොලිස් ස්ථානවල ළඟට දැන් ඔබ දන්නවා කොළඹ අපරාධ කොට්ටාශය වගේ ස්ථානවල ඊට අමතරව පොලිස් මුලස්ථානයේ ඔය පර්යේෂණ හා සැලසුම් අංශය ළඟට පොලිස් හදිසි ඇමතුම් අංශය රථවාහන සම්බන්ධව ඒ වගේ ආයතන ගොඩක මම වැඩ කරනවා. වැඩ කළා ඇත්තටම සහකාර පොලිස් අධිකාරිවරයෙක් වශයෙන් මම 2008 වර්ෂයේ උසස් වීම ලබනවා. ඊට පස්සේ මම බදුල්ල සාමුණු රාගල වැනි පළාත්වල සේවය කළා. ඊට පස්සේ සජ්ජාතින්ගේ සංවිධානයේත් මම ලයිබීරිය රාජ්‍යයේ සේවය කරනවා. ඊට අමතරව ඊට පස්සේ මම පැමිණිලා ශස්ත්‍ර මර්දන හා විමර්ශන කොට්ටාශයේ සහකාර පොලිස් අධිකාරියෙක් වශයෙන් කටයුතු කරනකොට තමයි පොලිස් අධිකාරියට උසස් වීම ලබන්නේ. ඊට පස්සේ මම ඒ උසස් වීමත් එක්ක මට එල්පිටිය කොට්ටාශ භාර නිලධාරිය වශයෙන් පත්වීමක් ලැබෙනවා. ඉතින් ඊට පස්සේ මම එල්පිටිය කොට්ටාශයේ විශාල වශයෙන් සාමාන්‍යයෙන් අපරාධවලට අපරාධ බහුල ප්‍රදේශයක් විදිහට තමයි සාමාන්‍යයෙන් සැලකෙන්නේ. මට ඒ නිසා මට ඒ ප්‍රදේශයේදී සාර්ථක ලෙස අපරාධ මර්දනය කිරීමට හැකියාව ලැබෙනවා අතරම. ඉන් පස්සේ මට යන්න වෙනවා යාපන කොට්ටාශ භාර නිලධාරිය වශයෙන්. එදින මම යම්කිසි කාර්යභාරයක් කළා. ඊට පස්සේ මම එනවා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරට රැස්වන්න පස්සේ
බස්නාහිර පළාත් බුද්ධි කොට්ටාසේ අධ්‍යක්ෂවරයා වශයෙන් ඊට පස්සේ මම තස්සමදන හා විමර්ශන කොට්ටාසේ අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කරනවා. ඊට පස්සේ මම අපරාධ කොට්ටාසේ අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කරමින් ඉන්නකොට තමයි තරම් පොලිස්පතිතුමා විසින් මට මාධ්‍ය කොට්ටාසේ අධ්‍යක්ෂ තනතුර ලබා දුන්නේ. ඉතින් ඒ අතරතුර අධික්‍රෝහණ මහත්මයාගේ උසස් වීම සහ එතුමාගේ මේ කාර්යබහුලතාවය උඩ එතුමාට තවදුරටත් මේ කාර්යබහුල මේකත් විශාල කාර්යබහුල තත්ත්වයක්. ඉතින් එතුමාට මේක කරගන්න අපහසුතාවය නිසා තමයි මම මේක බාර අරගත්තේ. ඉතින් ඊටම සතුටින් තමයි බාරගත්තේ. මොකද මම හිතනවා මගේ මේ අවසාන නෙමෙයි, මම ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් විදිහට මට අවශ්‍යයි මේ පොලිසියේ නිලධාරීන් සුළු අඩුපාඩුකම් තියෙන නිලධාරීන් ඉන්න පුළුවන්. ඒක කොහේ ආයතනවල තියෙනවා. අපිත් නිලධාරීන් අතර තියෙන්න පුළුවන්. හැබැයි අපි මතක් කරන්න ඕන එක කාරණයක් තියෙනවා. කිසිම වෙලාවක ඒ පොලිස් නිලධාරියෙක් විසින් කරන ලද වරදක් අපි වසන් කරන්න කටයුතු කරලා නැහැ. සමහරවිට වෙන දෙයකටත් වඩා වැඩි කැපවීමකින් අපි මේ පොලිස් නිලධාරියා මොකද පොලිස් නිලධාරියා වරද කරාට පස්සේ අපි පොලිස් නිලධාරියෙක් විදිහට සලකන්නේ නැහැ. ඔහු සැකකරුවෙක් බවට පත් වෙනවා. ඒතර ඔහුට විරුද්ධව අපි කටයුතු කරනවා. කටයුතු කළා පොලිසිය විසින්ම කටයුතු කළේ පියවර ගැනීම අපි කරනවා. ඒ නිසා සමාජයක් වුණාම විශේෂයෙන්ම දකුණු ආසියා තුන් රටක යම් මිනිසුන්ගේ යම් ප්‍රශ්න පුළුවන්. මොකද මේවට බලපාන සමාජ ආර්ථික ස්වභාවයන්, ආගමික දේශපාලනික ස්වභාවයන්, ඒ රටේ තියෙන සමාජීය තත්ත්වය බලපානවා. අපි මොකද සමාජයෙන් තමයි පුද්ගලයෝ තෝරලා පොලිසියට බඳවගන්නේ. ඒතර මේ බඳවගත්තු පුද්ගලයෝ සියලු දෙනා එක හා සමාන නැහැ. කොටසක් ඉන්නවා පුහුණුවත් එක්ක අපිට හැඩගස්ස ගන්න බැරි කොටසකුත් මේක ඇතුලේ ඉන්නවා. ඉතින් ඔවුන් යම් වර්ධි කරනවා නම් අපි ඔවුන්ට විරුද්ධව ක්‍රියාත්මක වෙනවා. නමුත් බහුතරයක් නිලධාරීන් මේ බොහෝ ගම්වල පාසල්වල අධ්‍යාපනය ලැබලා පොලිසියට සම්බන්ධ වෙච්ච බොහොම අහිංසක දෙමව්පියන්ගේ දරුවෝ. ඒතර මේ දරුවෝන්ගේට ගෞරවයක් තියෙනවා. ඒ වගේම ඒ ගෞරවාන්විතව ඔවුන් ඒ රාජකාරිය කරගෙන යන නිසා තමයි දැන් ඔබ වුණත් සමාජයට වැඩසටහනක් ඉවරලා 12ට එකට විවේක අරගෙන ගෙදර යනවා නේද? ඒ ගෙදර යන වෙලාවක ඔබ නිදහසේ යනවා. මම හිතනවා ඔබට ගෙදර යන නිදහසේ විශ්වාසයෙන් ඔබට මේ වැඩසටහන ඉවර කරලා ගෙදර යෑමේ විශ්වාසයක් ඔබට තියෙනවා. මම අපරාධයකට ගොදුරු නොවි යන්න පුළුවන් කියන විශ්වාසයක් ඔබට තියෙනවා. ඒක නිර්මාණය කරන්නේ මෙන්න මේ ළමයි. ඉතින් ඒක සමාජගත වෙන්න අවශ්‍යයි. හොඳ. දැන් මේ තනතුර ගත්තහමත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා මේ දැන් බොහෝ දෙනෙක් ආදරය කරන චරිත බෙහි වෙනවා. ඔය තනතුරත් එක්කම දැන් අපි දැක්ක අජිත් රෝහණ මහත්මයාට බොහෝ ප්‍රසාදයක් තිබ්බා. මුහුණු පොතේ බැලුවත් හැම තැනකම බැලුවත් එතුමා පිළිබඳව ප්‍රසාදයෙන් කතා බහ කළා. අපි විශ්වාස කරන ඉදිරියට ඔබතුමාත් මුහුණු පොතේ දකින්න අපිට හැකියාවක් ලැබෙයි කියලා. ඔය අතර මේ දැන් තාක්ෂණයත් එක්ක සමාජයේ බොහොම කාර්යබහුල වෙලා අලුත් තාක්ෂණ එනවා. පොලිසියත් අලුත් වෙන්න ඕනේ. අලුත් පොලිසියක් හදන ගමන දැන් ආරම්භ වෙලාද තියෙන්නේ? පැහැදිලිවම. මොකද රජයේ තියෙන ප්‍රතිපත්ති ප්‍රකාශනයත් එක්ක සම්බන්ධ වෙමින් අමාත්‍යාංශයේ තියෙන අවශ්‍ය කරන මඟ පෙන්වීම් සහ උපදේශන තත්ත්වයන් එක්ක පොලිස්පතිතුමා විසින් මේ නිර්මාණ කාර්යභාරයේ යෙදලා ඉන්නවා මේ වෙනකොට. මොකද අපි වර්තමානයේ වන විටත් අපි මම හිතනවා කලින් තිබුණු පොලිසියට වඩා අපි වෙනස් පොලිසියක් මේ වෙනකොට අපි නිර්මාණය කරමින් යනවා. ඒකට හේතුව දැන් අපි දන්නවා ඉස්සර දැන් අතට පොලිසියට සම්බන්ධ වෙන නිලධාරීන් හරි දැනුවත් නිලධාරීන් එන්නේ. ඒ කියන්නේ ඔවුන් සමහරට තාක්ෂණික අසින් දැනුමත් ඊළඟට සමහරට ජාත්‍යන්තර පාසල් වල ඉගෙනගත්තු නිලධාරීන් වෙන්න පුළුවන්. ඒ වගේ දක්ෂ නිලධාරීන් එනවා. ඉස්සර මේ උපාධිධාරීන් එච්චර සම්බන්ධුනේ නැහැ. හැබැයි දැන් උපාධිධාරීන් බොහෝ පිරිසක් පොලිසියත් එක්ක එකතු වෙනවා. අපේ වෘත්තිකයෝ සමහරට නීතිඥවරු ඉන්නවා. පරීක්ෂා ශ්‍රේණි නිලධාරීන් ගොඩක් ඉන්නවා නීතිඥවරු විදිහට. ඊළඟට ඒක නීති ගැන දැනුම තියෙන නිලධාරීන්. ඊළඟට ඉංජිනේරුවරු. ඒ කියන්නේ විවිධ ශේෂ්ත්‍රයන් වල අයත් දැන් පොලිසියට සම්බන්ධ වෙනවා. එතකොට ඒ වගේම පොලිස් කොස්තාපල් තනතුරේ බොහෝ අය උසස් පෙළ සම්මත සමාජයට උපාධි තියන අය මේ වගේ අය සම්බන්ධ වෙනවා. එතකොට මේ අයත් එක්ක අපි අපේ නිර්මාණ අභ්‍යන්තර දැන් අපිට දත්ත පද්ධති සකස් කරනවා පරිගණක නිර්මාණ මේ සියල්ල අපේ නිලධාරීන් අතින් කරනවා. එතකොට අපි මොකද අපි ඉස්සර තිබිච්ච පොලිසියෙන් අපි දැන් ඈත් වෙමින් යන්නේ. ඒ කියන්නේ එකක් නිලධාරීන්ගේ දැනුම සමග අනිත් එක අපි වර්තමානයට ගැලපෙන ආකාරය. මොකද අපි දන්නවා සමාජය වෙනස් වෙමින් යන්නේ. සමාජයේ අනාගතයේ සමහරට මේක අපි ජියෝග්‍රැෆිකලි ගත්තොත් අපි කියන්නේ භූගෝලීයව ගත්තොත් මේ රට ඉතා වැදගත් තැනක තියෙන්නේ. අනාගතයේ මේක ආර්ථික මධ්‍යස්ථානයක් විදිහට දියුණු වෙනවා නම් අපි ඒකට සූදානම් වෙන්න අවශ්‍යයි. ඒතර ඒ සඳහා පොලිසිය වර්තමානයේ නිර්මාණය වෙනවා. ඒකට අපි දැන් අතන පොලිස්පතිතුමාගේ අරමුණ අදට නෙමෙයි 2050 දක්වා දැක්මක් ඇතුවයි කටයුතු කරන්නේ. ඒ වෙනකොට සමහර විට කාන්තා
පොලිස්පතිවරයක් පත් කරන ආකාරයට සමහරට කාන්තා නියෝජ්‍ය පොලිස්පතිවරයන් පත් කරන ආකාරයට ළඟට පොලිස් කොස්තාපල්වරයෙක් විදිහට බැඳුනහම ඔහු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙක් දක්වා උසස් වීම ලබා ගන්න පුළුවන් ආකාරයට මේ ආකාරයට මේ ප්‍රතිපත්ති වෙනස් වෙමින් යනවා. එතකොට ඒවා දැනට සෑහෙන දුරට කියන්නේ ඒක කොටස් සඳහා මේ වෙනකොටත් අනුමැතිය ලැබිලා තියෙනවා. ඊට අපි අලුතෙන් බදවා ගැනීම සිදු කරනවා. ඊට අපේ ශේෂ්ත්‍රයන් දියුණු කරනවා. දැන් උදාහරණයකට අපි දැන් රජයේ ප්‍රතිපත්තිය තමයි අපි පොලිස් නිලධාරීන් මහජනතාවගේ දොර ළඟට යන්න ඕනේ කියන එක. ගෙදර දොර ළඟට යන්න ඕනේ කියන එක. ඉතින් ඒ සංකල්පයෙන් ඉඳගෙන මේ වෙනකොට මේ පහුගිය කාල සීමාව ඇතුළත විතරක් අපි අලුතෙන් පොලිස් ස්ථාන 61ක් පමණ විවෘත කරලා තියෙනවා. ඒතර මේ අපි මේ 61 විවෘත කරන්නේ ඒක අපි එක කන්සෙප්ට් එකක් විදිහට කුඩා ප්‍රමාණයේ පොලිස් ස්ථාන මහජනතාව සාමාන්‍යයෙන් මේ ප්‍රදේශ ග්‍රාම සේවක වසන් අපි 5ක් 6ක් තෝරගෙන 10000ක් වේ මහජනතාවක් ඉන්නවනම් අපි එතෙන්ට කුඩා පොලිස් ස්ථානයක් විදිහට අපි විවෘත කරනවා. මොකද එතකොට අර මහජනතාවට ඉතා ඉක්මනින් ළඟා වෙන්න පුළුවන්. සමහර පොලිස් වසන් තියෙනවා පොලිස් වසමේ මායිමට කිලෝමීටර් 20ක් 30ක් යන්න තියෙන වෙලාවල් තියෙනවා. ඉතින් ඒක එන්නේම තමයි අපි අවධානය යොමු කරලා තියෙන්නේ. එතකොට ඒක මහජනතාවට පැමිණිල්ලක් දාන්න આવොත් මොකද පොලිසිය කියන කෙනා ඉතා ඉක්මනින් මහජනතාවගේ ප්‍රශ්නට ලං වෙන්න ඕන. ඒක තමයි ලෝකයේ දියුණු ක්‍රමය. ඒ කියන්නේ ෂණිකව පොලිස් නිලධාරියා ඒ ස්ථානයට යන්න පුළුවන්. අපි ඒක තමයි මේ වර්ධනය කරන්නේ. මේක අපිට කරයින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මොකද සම්පත් සම්බන්ධයෙන් ගත්තොත් ඊළඟට අපි හැම දෙයක්ම මේක ක්‍රමානුකූලවයි අපි කළ යුත්තේ. ඉතින් ඒක ටික ටික වර්ධනය කිරීමේ අරමුණක් විදිහට තමයි සමාජයට අපි ඉදිරියේදී පොලිස් ස්ථාන වුණත් පොලිස්පතිතුමාගේ අරමුණ මේක 200ක් විතර අලුතෙන් ආරම්භ කරන්න ඕන කියලා. ඒකේ පියවරක් විදිහට තමයි 61ක් පමණ දැනට ආරම්භ කරලා තියෙන්නේ. ඒ වගේම අද ප්‍රකාශ වුණා මේ දැන් ඔය අන්තර්ජාල සම්බන්ධයෙන් සිද්ධ වෙන අපරාධත් රටේ ඉහළ ගිහිලා තියෙන. දැන් මේ සම්බන්ධයෙන්ුත් විමර්ශන කරන්න අලුතින්ම දැන් ඒකක පිළිහිටුලක් තියෙන්නේ කොහොමද? පැහැදිලිවම ඔව්. ඇත්තටම අන්තර්ජාල සම්බන්ධවත් අපි විමර්ශන කරනවා. මොකද අපේ දැන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ත්‍රිවිධ ආයතන අපි කීපයක්ම අලුතෙන් කොට්ටාශ කීපයක් අපි නිර්මාණය මේක සකස් කරලා තියෙනවා. මොකද නව දැන් ඒ වගේම අපේ දත්ත පද්ධතිත් තියෙනවා. දැන් අපි උදාහරණයකට අපි යමිස් කියලා කියන්නේ arrest monitoring information system. මේ වගේ අපි අපේ මේ වගේ තව කීපයක් තියෙනවා. උදාහරණයකට කිව්වේ අපි විශාල දත්ත පද්ධතියක් පවත්වාගෙන යනවා. අපේ තියෙනවා අපරාධ වාර්තා කොට්ටාශ කියලා සියලුම ලංකාවේ අපරාධ වාර්තා අපි පවත්වාගෙන ස්ථානයක්. ඒතර මේකෙදී මේකට අපි සියලුම අපේ මේ තියෙන විමර්ශන සහ මේ සියලු දේවල් ඒ දත්ත පද්ධතියට ඇතුල් වෙනවා. ඒකත් එක්ක මම තව එකක් මතක් කරන්න. දැන් උදාහරණයකට අපි ඔබ දන්නවා දැන් පොලිස් ක්ලියරන්ස් කියන එක. පොලිස් නිෂ්කාශනය. දැන් අපි පොලිස් නිෂ්කාශන වාර්තා වර්ෂයකට අපි නිකුත් කරනවා සාමාන්‍යයෙන් 65000ක් 70000ක් විතර. වර්ෂයකට. දැන් මෙච්චර මේ කොරෝනා කොවිඩ් තත්ත්වයේ තියෙද්දිත් අපි මේ වර්ෂය තුල 35000කට ආසන්න සංඛ්‍යාවක් විදේශීය වශයෙන් යන්නේ. ඒ කියන්නේ දේශීය වශයෙන් රැකියා නෙවෙයි පොලිස් මූලස්ථානයේ වගේ නිකුත් කරන ප්‍රමාණය මම මේ කිව්වේ. ඉතින් මේකත් විශාල කාර්යභාරයක් කියන්නේ. ඔව්. එතකොට ඒ වගේ ඒවත් එක්ක අපි යනකොට අපි ඇත්තටම අලුතෙන් දැන් ඔය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අස්තමාදන විමර්ශන කොට්ටාශ ළඟට දැන් තව මූල්‍ය වාණිජ්‍ය විමර්ශන අංශය ඊළඟට නීති විරෝධී දේපල හා වත්කම් විමර්ශන කොට්ටාශය ඊළඟට පරිගණක අපරාධ විමර්ශන කොට්ටාශය ඊළඟට තැනැත්තන් වෙළඳාම හා සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ටාශය ඊළඟට අපරාධ වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ කොටස වගේ ඒ වගේ කොට්ටාශ අලුතෙන් නිර්මාණය කළා. ඒතකොට මේවා තුළ මේ පරිගණක අපරාධ සම්බන්ධව අපි විශේෂ අවධානයක් යොමු කළා තියෙනවා. දැන් දකින්න ඇති පහුගිය දිනවල මුදල් මුද්‍රණය කරනවා. මේවා ඊළඟට ඔය විශේෂයෙන්ම දැන් සමාජ මාධ්‍ය ජාලාවල ළමාපචාර ඒවා විශාල වශයෙන් සිද්ධ වෙනවා. මේක හරි සංකීර්ණයි. ඒකට හේතුව මේවා පාලනය කරන ආයතන තියෙන්නේ අපි ළඟ නෙමෙයි. ඒවා තියෙන්නේ විදේශීය රටවල. ඔය සර්වර්ස් ඔක්කොම විදේශ රටවල තියෙනවා. ඒකට අපිට එවැනි විමර්ශනයකදී අපිට ලොකු ක්‍රියාදාමයක් තියෙනවා. අපි ඔවුන් එක්ක සම්බන්ධ වෙන්න ඕනේ. එතකොට අපිට ඔවුන් එක්ක සම්බන්ධ වෙන්න ඕනේ. එතකොට මේක අපි අපේ තියෙන අධිකරණ බල සීමාවෙන් එහා ගිහිල්ලා කරන කටයුත්තක්. එතකොට ඒකත් එක්ක සම්බන්ධ වෙන්න අපිට හිතුණු විදිහට බෑ. ඒකට ක්‍රමවේදයක් තියෙනවා. එතකොට වෙන රටක් එක්ක අපි ගනුදෙනු කරනවා. ඒතර ඒ හරහා ගිහිල්ලා තමයි මේ විමර්ශන අපි කරන්න ඕනේ. ඔව්. දැන් අර මේ ඔබතුමා අර කලින් සඳහන් කරපු කරුණු අතර තිබ්බා පොලිස් නිලධාරියා කියන්නේ දැන් සමාජයේ සත්‍යෙක් පොලිස් නිලධාරියටත් පවුලක් තියෙනවා. දැන් බොහෝ නිලධාරීන් ඔය අපරාධ විමර්ශනය කරන්න ගියාම විවිධ අපරාධ කරුණු ග්‍රහණයට නතු වෙනවා. විවිධ බලපෑම් සිද්ධ වෙනවා. අර සමහරලාට ජීවිතෙන් පව වන්දි ගෙවන්න සිද්ධ වෙනවා. පවුල කියන දේ බොහොම ලොකු සාධකයක්. පවුලෙන් ලැබෙන සහයෝගය බොහොම වටිනවා. ඔබතුමාගේ පවුල ගැනත් කතා කරමුකෝ. මම කෙටියෙන් කියන්නම්. මම හිතන්නේ ඒක මගේ ඇතරම මම ගාල්ලේ ඉපදුනේ. දැනට මම ඉතින් කොළඹ පදිංචිලා ඉන්නවා. මගේ බිරිඳ නීතිඥවරියක් විදිහට කඩුවෙල අධිකරණයේ නීතිඥවරයෙක් විදිහට කටයුතු කරනවා. ඒකම මගේ පුතා රාජකීය විද්‍යාලය ඉගෙන ගත්තේ. දැන් ඔහු
විදේශ අධ්‍යාපනය සඳහා අපිටත් වෙන සූදානම් වෙලා ඉන්නවා. ඒ වගේම දුවත් තරම නීති උපාධිය හදාරලා දැන් නීති විද්‍යාලයේ අවසන් වසර විභාග කරලා එයත් විදේශ අධ්‍යාපනය සඳහා සූදානම් ඉන්නවා. මම හිතනවා ඒ ටික ප්‍රමාණවත් කියලා පොලිස් සම්බන්ධයෙන් පවුලේ ලැබෙන සහයෝගය දැන් අපි දන්නවා හැම පොලිස් නිලධාරියට මේක බොහොම වටිනවා. දැන් සමහර විට සති ගණනක් මාස ගණනක් මේ මෙහෙයුම් වල නිරත වෙන්න සිද්ධ වෙනවා. ඒ සහයෝගය බොහොම වටිනවා කියලා අපි විශ්වාස කරනවා. ඔව් අනිවාර්යෙන්ම. මොකද පොලිස් නිලධාරියෙකුට හොඳ ප්‍රශ්නයක් මතු කරේ. මේකත් මම කියන්න ඕනේ මේ කැපකිරීම කියන කාරණය. පොලිස් නිලධාරියෙක් උදාහරණයක් ඔබ දන්නවා පහුගිය මේ කොවිඩ් තත්ත්වයත් එක්ක අපි පොලිස් නිලධාරියන්ගේ නිවාඩුව අවලංගු කරා. ඒ අවලංගු කරේ එකක් රාජකාරියට අපිට නිලධාරීන් අවශ්‍යයි. දෙවන කාරණය තමයි පොලිස් නිලධාරීන් නිතරම ශේෂ්ත්‍රයේ ඉන්නේ. මේ ශේෂ්ත්‍රීන් නිලධාරීන්ට මේ නිලධාරීන් අපි ගෙදර යවුවොත් ඒ ගෙදර අවදානමට වැටෙනවා. ඒතර ඒ නිසා අපි මේ නිවාඩුව අවලංගු කර කටයුතු. ඒතර මේක අපි සාමාන්‍ය දෙයක්. අපි මොකද දැන් උතුරු නැගෙනහිර ප්‍රදේශයේ වැඩ කරනවා නම් අපි මාස ගානකින් තමයි ගෙදර එන්නේ. ඒතර මේ ගෙවල් බලාගන්නේ තමන්ගේ බිරිඳ. ඒකට මේ දරුවන්ට සමහරවිට අපිට අපේ දැන් මහජනතාව විවේකී ගත කරන හැම වෙලාවකම අපිට වැඩ වැඩි. ඒ කියන්නේ අවුරුදු දවසක් වේවා අපි රාජකාරී. එතකොට පොය දවසක් වේවා අපි රාජකාරී. මොකද මහජනතාව එනවා නම් විවේකයක් ගත කරන්න ඔවුන්ගේ විනෝදයට අවශ්‍යතාව පසුබිම සලසන එක තමයි අපේ රාජකාරී කොටස. නිදහස් දවසේ පවා උදවන්ට නිදහසක් නැහැ. නිදහසක් නැහැ. අපි වැඩ. ඉතින් ඒක අපේ ඒ නිලධාරීන්ගේ කරන කැපවීමේ බර කරගහන්නේ ගෙදර ඉන්න බිරිත. මොකද උන් ළමයි ගැන බලන්න ඕන, ආරක්ෂාව බලන්න ඕන, උන් පාසල් ගෙනියන්න ඕන, නැවත ගේන්න ඕන, ඊළඟට අමතර පන්තියට රැගෙන යන්න ඕන. මේ සියල්ල කරන්න ඕන. සමහරට ගෙදර ඉන්න තරුණ ළමයෙක් වෙන්න පුළුවන් අවුරුදු 17ක 18ක. ඉතින් එහෙම විශාල කැපකිරීමක් කරන කාන්තාවක් තමයි පොලිස් නිලධාරීන්ගේ බිරිතක් වෙන්නේ. මම හිතන්නේ බහුතරයක් පොලිස් නිලධාරීන්ගේ කාන්තාවන් එවැනි අත්දැකීම් වලට මුහුණ දීපු නිලධාරීන් මේ බිරිඳවරු. ඉතින් ඔවුන්ට මම හිතන්නේ විශාල ගෞරවයක් දෙන්න ඕන පොලිසිය විදිහට මේ ආයතනය පවත්වාගෙන යන්න ඔවුන් විසින් දෙන මේ දායකත්වය. ඒක අතිශය ප්‍රශංසනීය දෙයක් ඇත්තම කියනවා. හොඳයි. අපිට මොහොතක් දෙන්න අපි සූදානම් විරාමයක් ලබා ගන්න. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහත්මයා 10 වෙනි පැයට එකතු වෙන්නේ. අපි එතුමත් එක්ක බොහෝ කරුණු කාරණා කතා කරා. දැන් මේ ගත වෙන කාල සීමාවත් බොහොම අභියෝගාත්මකයි නිහාල් මහත්මයා. මේ හේතුව කොරෝනා ව්‍යාප්තිය දැඩිව සිද්ධ වෙනවා. සංචාරන සීමා ක්‍රියාත්මක වෙනවා. රාත්‍රී කාලෙදී දැන් මේ සංචාරන සීමා ඇඳරි නීති මේ තත්ත්වයන් ක්‍රියාත්මක වෙනවා. මේ තත්ත්වයත් එක්ක කොහොමද සමාජයේ මිනිස්සු මේ ගැන දැනුවත්ද? තාමත් අපි දකිනවා මේ බොහෝ පිරිසක් අත්අඩංගුවටපත් වෙනවා. දැන් ඊයේ දවසේ කොහොමද මේ තත්ත්වය? ඊයේ දවසේ ඇතරම අපි නිරෝධායන නීති කඩකිරීම සම්බන්ධව 284 දෙනෙක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. නඩු පැවරීම් කළා තියෙනවා. ඒ වගේම මේ වෙනකොට මුළු සංඛ්‍යාව 55173ක් නිරෝධායන නීති කඩකිරීම සම්බන්ධව. එතකොට මම එතෙන්ට එන්න කලින් මේකත් එක්ක පොලිසිය තියෙන කාර්යභාරත් මම හිතනවා අපිට පැහැදිලි කරත් හොඳයි කියලා. මොකද දැන් අපි දන්නවා මේ නිරෝධායන නීතිය ක්‍රියාත්මක කිරීම පොලිසිය විසින් ක්‍රියාත්මක කරනු ලබනවා. එතකොට අපි ඇත්තටම රජය විසින් යම්කිසි නිරෝධායන නීතියක් ඇති කරාට පස්සේ අපි ඒක ක්‍රියාත්මක කරනවා ශේෂ්ත්‍රයේ. එතකොට අපි ශේෂ්ත්‍රයේ යන්නේ දැන් ඇත්තටම මේ රෝගය පැතිරෙන්නේ සම්බන්ධතාවයන්ගෙන් සංචරණ වලින්. එතකොට සංචරණ තමයි සීමා පනවන්නේ සංචරණ වලට. එතකොට මේ සංචරණ සීමා කඩවීම සහ ඒක පාලනය කරන්නේ පොලිස් නිලධාරියා. එතකොට ඒ පුද්ගලයන්ගේ සංචරණයන් සුලින් මේක පැතිරෙනවා නම් එතකොට ඒ සංචරණ සීමා නතර කිරීම සඳහා කටයුතු කරන්නේ පොලිස් නිලධාරීන් නම් එතකොට ඒ පොලිස් නිලධාරීන්ගේ ක්‍රියාකලාපය නිසා සංචරණය නතර වීම තුළ මේ රෝග ව්‍යාප්තිය නතර වෙනවා නම් ඒ රෝග ව්‍යාප්තිය නතර වීම තුළ මහජනතාව මේ රෝගී තත්ත්වයට ඇතිවීම නතර වෙනවා නම් ඔවුන්ගේ ජීවිත ඒ තුළ ආරක්ෂා වෙනවා නම් ඇත්තටම ඔබට තේරුම් ගන්න පුළුවන් පොලිස් නිලධාරියා මොකද මේ හරි නිවැරදි බෙහෙතකුත් නැති වෙලාවක පොලිස් නිලධාරියාගේ මේ ක්‍රියාකලාපය තුළ මේ රටේ ජීවිත කීයක් ආරක්ෂා වෙන්නේ නැද්ද? ජීවිත කීයක් ආරක්ෂා වෙන්නේ නැද්ද මේ මහන්සිය තුළ? එතකොට ඔහු නිතරම සම්බන්ධ වෙන්නේ නොදන්නා සමාජයකට. ඔහු රෝගියෙක් අඳුරගෙන නෙවෙයි ඔහු මාර්ගයේ ඉන්නේ. එහෙම නැත්නම් වෙළඳ පොළට ගිහිල්ලා කතා කරන්නේ පරීක්ෂා කිරීම කරන්නේ අඳුරගත් රෝගියෙක් ඔහුට හමු වෙන්න පුළුවන්. අවදානමක් එක්ක විශාල අවදානමක් එක්ක. එතකොට ඒක දිවාරය නැතුව අවුව වැස්ස නැතුව කරපු කාර්යයක්. ඒතර ඒ කාර්යයේදී එතකොට අපි එක පැත්තකින් අපේ වෛද්‍යවරු කාර්යභාරය කෙරෙලා තියෙනවා. මොකද ඒකට හේතුව මිනිසුන්ගේ මේ ජීවිත ආරක්ෂා කිරීම අපි සංචරණ සීමාව වළක්වීමට අපි කටයුතු කරනකොට අපි ඉබේ කටයුතු වෙලා තියෙනවා. එතකොට මේකේදී අපි පොලිසිය අභ්‍යන්තර කාර්ය
කාර්යභාරය තමයි පොලිස් නිලධාරීන්ට මේක හැදෙන එක වළක්වන්නේ. අපි ඒක ඉතා හොඳින් කල්පනාකරණය කළා. එතකොට මේකේ බාහිර කාර්යභාරය වෙන්නේ මං කිව්වේ අභ්‍යන්තර කාර්යභාරය පොලිස් නිලධාරීන්ට මේක වැළැක්වෙනවා කියලා ඒක පොලිස්පතිතුමා විසින් දෛනිකව නියෝග උපදෙස් නියෝජිත කරමින් නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් සඳහා අධීක්ෂණයපත් කරමින් මේ පාලන කටයුතු අපි ඉතා හොඳින් කරලා තියෙනවා. අපි ඒ ගැන සන්තෝෂ වෙනවා. එතකොට අනිත් එක තමයි බාහිරට තියෙන කටයුත්ත. එතකොට මේ බාහිර කටයුත්තේ අපි හැමතිස්සෙම සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරල්වරයාගේ ඒ තියෙන උපමානත් එක්ක කටයුතු කරමින් ක්‍රියා කරනවා. එතකොට මෙතෙන්දී අපිට අවශ්‍ය මහජනතාවට අපිට මේ නීති ක්‍රියාත්මක කළා මාස්ක් එකක් එහෙම නැත්නම් මේ ආවරණයක් නොපළිඳ කෙනෙක් අදගෙන ගිහිල්ලා උසාවියට දාන එක නෙවෙයි අපේ අරමුණ. ඒක අපි අතරම අනාගතයේ අපි නීතිය ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ එහෙම නෙවෙයි. අර අපි දැක්කම මේ ආසන්නතම සිදුවීම අර මුවාවරණයක් පැලඳපු නැති කාන්තාවක් අපි දැක්ක දෝෂාරෝපණය කරනවා. දැන් ওই වගේ ඇනුම් බැනුම් අහගෙන තමයි වැඩ කරන්න සිද්ධ වෙන්නේ. ඒක මේ රැකියාවේ ස්වභාවය. මොකද මිනිස්සු කැමති නැහැ උන්ට එපා අපි කරන්නේ නිතරම එපා කියන එක. මේක කරන්න එපා වගේ අදහස් අපි පොලිසිය කියන්නේ ඒකනේ. එතකොට මිනිස්සුන් ඒකට එච්චර කැමති නැහැ. මොකද හැම පුද්ගලයෙක්ම හිතන්නේ මම Tamanට Taman මිනිහෙක් කියන සංකල්පයක් තියෙනවා. හැම පුද්ගලයෙක්ම හිතන්නේ ඔව් නිවැරදි කියන එක. ඒ නිසා තමයි විරෝධතාවයන් එන්නේ. නමුත් අපි ඒක පොලිස් නිලධාරීන් විදිහට අපි ඒකට හුරු වෙලා තියෙනවා. එතකොට මෙතෙන්දී අපි මේ කොවිඩ් ව්‍යාප්තියේදී අපි අතරම මේ මට මහජනතාවට කියන්න උවමනා පොලිසිය නීතිය ක්‍රියාත්මක කරනකම් බලන් ඉන්න එපා. එතකොට නිතරම අහනවා මේ දැන් අපි හිතමු ඉල්ලීම් කරනවා මේක වසා තබන්න කියලා ඉල්ලීම් කරන අවස්ථාවල ඊළඟට අපි වැසූ ගම මම මාධ්‍ය කොට්ටාශ අධ්‍යක්ෂවරයා විදිහට ඉන්නකොට මම දන්නවා ඊට පස්සේ මට එන්න දුරකථන ඇමතුම් තමයි මට මේ ලිපිය තියෙනවා යන්න බැරිද? මට මේ හැඳුනුම්පත තියෙනවා යන්න බැරිද? ඇයි මට යන්න දෙන්නේ නැත්තේ? මට මෙන්න මේ වැඩේ තියෙනවා කරන්න මට යන්න බැරිද? මට මෙන්න කොහොමද මට මේක අපි කරන්නේ කොහොමද මේ විදිහට කියලා විවිධ ප්‍රශ්න අහනවා. නමුත් ඒක නෙවෙයි අවශ්‍ය වෙන්නේ. Taman ස්වයංව පාලනය වෙන්න අවශ්‍යයි මේක රෝගයක්. අපි අසනීපයක් හැදුනහම වෛද්‍යවරයෙක් හමු වෙන්න යනවා. ඒ වෛද්‍යවරයා හමුවට ගිහිල්ලා අපි ප්‍රතිකාර ගන්නවා. එතකොට මේ බෙහෙත බොන්න එක සහ ඒක පාලනය වෙන එක පොලිසියෙන් ඇවිල්ලා බලන්නේ නැහැ. ගෙදරට ඇවිල්ලා. ඒක ඒ පුද්ගලයා විසින් ස්වයං කටයුතු කරගන්න තමයි දෙන අසනීප හොඳ කරගන්න, බෙහෙත් වෛද්‍ය ප්‍රතිකාර කරගන්න එක, වැක්සින් එකක් තියෙනවා නම් ඒක ලබා ගන්න එක. එතකොට ඒ වෙනි කටයුතු කරන එක ඒ පුද්ගලයාගේ එකක් පුද්ගලයෙකු වගකීමක් ඒක. නැත්නම් ඒක වරදක්. තවදුරටත් මහත්මයා මේ දැන් ඔබතුමන් ඔය කියන කාරණා බොහොම පැහැදිලි සහ අවසාන වශයෙන් ජනතාවට බොහොම විනාඩියකින් වගේ කෙටියෙන් පණිවිඩයක් මොකක් හරි දෙන්න තියෙනවා. ඔව් මට පණිවිඩ එකේ කරුණු කීපකින් මට කියන්න පුළුවන්. පළවෙනි එක තමයි අපි දැනට හඳුනාගෙන තියෙන තත්ත්වය තමයි මේ රෝගයට තියෙන එකම විසඳුම තමයි මේ එන්නත් කරණය කියන කාරණය. ඒතකොට ඒ නිසා මේ එන්නත් කරණය කඩිනමින් ලබා ගන්න. විවිධ විත්‍යාමසවලින් මතවලින් මිදලා ගිහිල්ලා අපිට දැනට සෑහෙන දුරට පිටුපසින් යන්න වෙලා තියෙනවා මහජනතාව කොටසකගේ මේක ගන්න කියලා කියන්නේ. ඉතින් එහෙම නැතුව මම දෙන තමයි සමාජයේ අවදානමට නොදා පුළුවන් තරම් ඉක්මනින් ගිහිල්ලා මේ එන්නත් කරන්නේ සිදු කරගන්න කියන කාරණය. අනිත් එක තමයි දෙවෙනි කාරණය තමයි මෙන්න මේ රජයේ විසින් පනවනු ලබන මේ සංචරණ සීමාවල් වලට අවනත වෙලා තමන් විසින් ස්වයං පාලනයක් ඇති කරගෙන සමාජයේ ජීවත් වෙමින් අනිත් අයටත් සමාජයටත් තමන්ගේ විය යුතු යුතුයකම සහ වගකීම ඉටු කරන්න ඔබට ලැබිලා තියෙන හොඳම අවස්ථාව මේක මෙන්න මේ කාර්ය කරන්න කියන එක තමයි අවසාන වශයෙන් හොඳයි නේද? හරි. බොහොම ස්තුතියි හත් දවසේ අපිත් එක්ක එකතු වුණාට විශේෂයෙන්ම දැන් එතුමන්ගේ තනතුරට පත්වීමත් එක්කම සිද්ධ කරපු පළවෙනි රූපවාහිනී වැඩසටහන අපි වාග්යවන්ත වුණා. ඔබ වෙනුවෙන් මේ වැඩසටහන ගෙනෙන්නට අපි ස්තුතිවන්ත වෙනවා පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමන් ඒ වගේම පොලිස් මාධ්‍ය අධ්‍යක්ෂතුමන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහත්මයා. අපි සූදානම් ඔබතුමා තවත් දවසක මුණ ගැහෙන්න. එතකන් විරාමයක් තියෙනවා මේ හමුවීමට. අපි 7 වෙනි පැය අවසන් කරන්න සූදානම්. යලිත් ඔබ මුණ ගැහෙන්නේ හෙට උදේ 7ට. ඔබට සුබ දවසක්.